අද අපි පටන් ගන්නවා ඩේටාබේස් පාඩමේ භූතාර්ථ පිළිබඳ කතා කරන්න එන්ටිටීස් ගැන. එන්ටිටීස් වල අපි ප්‍රධාන වශයෙන් වෙන් කරනවා ස්ට්‍රෝං එන්ටිටි ඒ වගේම වීක් එන්ටිටි. ශක්තිමත් භූතාර්ථ සහ දුර්වල භූතාර්ථ කියලා. එතකොට ස්ට්‍රෝං එන්ටිටි නැත්නම් ශක්තිමත් භූතාර්ථ ගත්තොත් ශක්තිමත් භූතාර්ථ කියලා කියන්නේ ශක්තිමත් භූතාර්ථ කියලා කියන්නේ ශක්තිමත් භූතාර්ථයකට එහෙම නැත්නම් ස්ට්‍රෝං එන්ටිටි එකට ප්‍රයිමරි කී එක ප්‍රාථමික අතොරක් තියෙනවා. ඒතර අනිත් කියපු දුර්වල භූතාර්ථ මේ කියන්නේ ශක්තිමත් භූතාර්ථ මත තමයි රඳා පවතින්නේ. ශක්තිමත් භූතාර්ථ මත රඳා පවතිනවා. ඒතර ශක්තිමත් භූතාර්ථ වෙන භූතාර්ථයක් මත රඳා පවතින්නේ නැහැ. මුලින්ම අපි නෝට් එක ලියාගමු. strong entity. මුලින්ම ලියාගමු. ශක්තිමත් භූතාර්ථ සඳහා ප්‍රාථමික අතර පවතී. ඊළඟට අපි කතා කරන දුර්වල භූතාර්ථ රඳා පවතින්නේ මේ ශක්තිමත් භූතාර්ථ මත. මේ ශක්තිමත් භූතාර්ථ අපි සාමාන්‍යයෙන් නිරූපණය කරන්නේ ඍජු කෝණාශ්‍රයකින්. ඊළඟට අපි ගත්තොත් දුර්වල භූතාර්ථ දුර්වල භූතාර්ථ වලට ප්‍රයිමරි කී එකක් ප්‍රාථමික අතොරක් නැහැ. මේකට ලියමු. දුර්වල භූතාර්ථ සඳහා මෙම දුර්වල භූතාර්ථය
ශක්තිමත් භූතාර්ථය මත රඳා පවතිනවා. දුර්වල භූතාර්ථයට සිම්බල් එක වෙන්නේ මේ වගේ රෙක්ටැන්ගල් දෙකක්, ඍජු කෝණාංශ දෙකක්. එතකොට මේ ශක්තිමත් භූතාර්ථ හා දුර්වල භූතාර්ථ අතර සම්බන්ධතාවක් අපි අඳිනකොට මේ සම්බන්ධතාවත් අපි weak entity එකක්, weak relationship එකක් විදියට, දුර්වල සම්බන්ධයක් විදියට තමයි අපි ඒක අඳින්නේ. බලමු එහෙම ඩයග්‍රෑම් එකක් මේ ටික ලියාගත්තයින් පස්සේ ඊළඟට අපි උදාහරණයක් බලමු. උදාහරණයක් දැනගෙනමු. ඒ අඳින අතරේ මම පොඩි විස්තරයක් කිරීමක් කරන්න. ඒතර මේකෙදි මෙතන ඉන්නවා එම්ප්ලොයි සේවකයෙක් ඉන්නවා. ඊළඟට සේවකයා එතකොට මේකේ ස්ට්‍රොං එන්ටිටි එක වෙනවා. ඩිපෙන්ඩන්ට් යපෙන්න වීක් එන්ටිටි එක වෙනවා. ඒතර මම කිව්වා වීක් එන්ටිටි එකක් අඳිනකොට ඒකත් එක්ක අඳින රිලේෂන්ෂිප් එකත් වීක් රිලේෂන්ෂිප් එකක් විදිහට අඳින්නේ. ඒතර අනිවාර්යෙන් ඒකටත් රොම්බස් එක ඩබල් ලයින් එන්න ඕනේ. ඊළඟට අපි කිව්වා ප්‍රාථමික යතුරක් ප්‍රයිමරි කී එකක් නැහැ කියලා වීක් එන්ටිටි එකට. දැන් මේකට තියෙනවා ප්‍රාථමික යතුරක්. මේකට ප්‍රයිමරි කී එකක් තියෙනවා. මේකට නැහැ. නමුත් අපි මෙතන තියෙන ඇට්‍රිබියුට් වලින් මෙයාලව අනන්‍යව අඳුන ගන්න පාවිච්චි කරනවා එක ඇට්‍රිබියුට් එකක්. ඒක අපි ඩොට් ලයින් වලින් දාන්න ඕනේ. හරි. ඒකේ හින්දා එතන අනිවාර්යෙන් ඒකත් අපි ලියාගමු. රූප සටහන අඳින ගමන් ඒක ඩොට් ලයින් වලින් දාන්නේ. මේක ප්‍රයිමරි කියන්නේ මේ හැබැයි. අනන්‍යව අඳුන ගන්න භාවිතා කරන එක. නමුත් මෙයාට තනියම පවතින්න බෑ. මෙයා රඳා පවතිනවා. මෙයා රඳා පවතිනවා මෙයා මත. එයා රඳා පවතින ඩිපෙන්ඩ් වෙනවා අනිත් වගේ ප්‍රයිමරි කී එක මත. ඔය ටික ඉස්සෙල්ලාම අපි හඳගෙන ඉමු. දුර්වල භූතාර්ථ ගැන කතා කරනකොට වැදගත් කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි අනිවාර්යෙන් සම්බන්ධතාව. රිලේෂන්ෂිප් එක වීක් වෙන්න ඕනේ. රිලේෂන්ෂිප් වීක් වෙන්න ඕනේ. ඊළඟට වීක් එන්ටිටි එකට ප්‍රයිමරි කී එකක් නැහැ. ඊළඟ එක මේ සම්බන්ධතාවයේ ටෝටල් පාර්ටිසිපේෂන් එන්න ඕනේ.
මම පාරක් කියන්න සම්බන්ධතාවය දුර්වල විය යුතුයි. දුර්වල භූතාර්ථයට ප්‍රාථමික අතුරක් නැත. සම්බන්ධතාවය පූර්ණ සහභාගීත්වයෙන් තිබිය යුතුයි. ශක්තිමත් සහ දුර්වල භූතාර්ථ සංසන්දනය. පළවෙනි එක ස්ට්‍රෝං එන්ටිටි එකයි වීක් එන්ටිටි එක මේ වගේ දෙපැත්තට දාලා ලියා ගමු. පළවෙනි එක වෙන්නේ ස්ට්‍රෝං එන්ටිටි පැත්තේ ස්ට්‍රෝං එන්ටිටි එකේ හැමතිස්සෙම ප්‍රයිමරි කී එකක් තියෙනවා. ප්‍රාථමික අතුරක් සෑම විට පවතී. වීක් එන්ටිටි පැත්තේ ස්ට්‍රෝං එන්ටිටි පැත්තේ සෑම විට ප්‍රාථමික අතුරක් පවතී. අනිත් පැත්තේ ප්‍රාථමික අතුරක් නැත. ආංශික ප්‍රවිචාරකයක් පවතී. ඉතින් කියන partial discriminator කියලා. ඊළඟ ස්ට්‍රෝං එන්ටිටි පැත්තේ ස්ට්‍රෝං එන්ටිටි වෙනත් භූතාර්ථ මත රඳා නොපවතී. වෙනත් භූතාර්ථ මත රඳා නොපවතී. not dependent. වීක් එන්ටිටි පැත්තේ ශක්තිමත් භූතාර්ථ මත රඳා පවතී. Weak entities depends on strong entity. ඊළඟ වෙනස්කම
ස්ට්‍රෝං එන්ටිටි එක ඍජු කෝණාශ්‍රයකින් නිරූපණය කරයි. weak entity එක ද්විත්ව රේඛා ඍජු කෝණාශ්‍රයකින් නිරූපණය කරයි. හතරවෙනි කාරණය ස්ට්‍රෝං එන්ටිටි වලට රොම්බස් එකකින් නිරූපණය කරයි. weak entity වලදී සම්බන්ධතාවය ද්විත්ව රේඛා රොම්බස් එකකින් නිරූපණය කරයි. පස්වෙනි කාරණය ස්ට්‍රෝං එන්ටිටි වලට මේ පූර්ණ සහභාගීත්වයක් තියෙනවා කියන එක ඒක අනිවාර්ය නැහැ. තියෙන්න පුළුවන් නොතියෙන්න පුළුවන්. එහෙනම් ස්ට්‍රෝං එන්ටිටි එකට ලියමු. ශක්තිමත් වූ තත්ත්ව සඳහා පූර්ණ සහභාගීත්ව හෝ ආංශික සහභාගීත්ව හෝ තිබිය හැක. දෙකෙන් ඕන එකක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් පූර්ණ සහභාගීත්ව තිබීම හෝ නොතිබීම සිදුවිය හැක. weak entity පැත්ත ලියා ගන්න අනිවාර්යෙන් පූර්ණ සහභාගීත්වය තිබිය යුතුමය. සම්බන්ධක පරිපාටි සටහන relational schema. තවත් සමහර අය මේකට කියනවා සම්බන්ධක මනෝරටා කියලා. සම්බන්ධක මනෝරටා. relational schemas. මාතෘකාව විදිහට ලියාගමු. මේකෙදි ඇත්තටම සිද්ධ වෙන්නේ අපි ERD එකට ලියපු දේවල් ටික ERD වලට අපි අඳපු දේවල් ටික පරිවර්තනය කිරීමක්. මේකෙදි අපිට ඇත්තටම සිද්ධ වෙන්නේ ERD එක පරිවර්තනය කරනවා අපි වගු වලට. වගු බවට පත් කිරීමක් තමයි ඇත්තට මෙතනදී වෙන්නේ. ඒ හින්දා අපිට මේ මාතෘකාවට ඕන මෙහෙම නමකුත් දෙන්න පුළුවන්.
භූතාර්ථ සම්බන්ධතා රූසටහන් වගු බවට පරිවර්තනය එහෙම නැත්නම් වගු බවට අනුරූපණය කියලා. මෙහෙම නමකුත් ඕනනම් දෙන්න පුළුවන් මේකට. හරි. භූතාර්ථ සම්බන්ධතා වගු බවට අනුරූපණය කිරීම. පහලින් අපි මෙහෙම වාක්‍යයක් විදිහට ලියාගමු. ERD එහෙම නැත්නම් භූතාර්ථ සම්බන්ධතා වගු භූතාර්ථ සම්බන්ධතා රූසටහන් වගු බවට අනුරූපණය කිරීම. right. දැන් අපි බලමු එකින් එක අරගෙන අපි මුලින් ඉඳන් කතා කරපු දේවල් කොහොමද වගු බවට අනුරූපණය කරන්නේ කියලා. ඒ කියන්නේ අපි මේ අඳින ER ඩයග්‍රෑම් එක අපි අඳින්නේ ඩේටාබේස් එකක් හදන්න. ඒතර ඩේටාබේස් එක ඇතුලේ දත්ත පවතින්නේ කොහොමද? එතකොට ඒ දත්ත තියෙන ඩේටාබේස් එක ඇතුලේ තියෙන වගු තියෙන්නේ කොහොමද? වගු ඇතුලේ ඒකට අදාළ ඇට්‍රිබියුට්ස් එහෙම නැත්නම් අපි කිව්වා උපලක්ෂණ පවතින්නේ කොහොමද? ඒවා ටික තමයි මෙතනදී අපි කතා කරන්නේ. මුලින්ම අපි ගමු entity එකක්. ඔයගේ අපිට විවිධ entity ගත්ත එකේ මුලින්ම අපි කීපයක් විතරක් ගමුකෝ මෙහෙම. Okay, එක. මුලින්ම අපි ගමු number. අපි දැන් වගුවකට උච්චරයි තියෙන්නේ කියලා. ඒතකොට මේක අපි පරිවර්තනය කරනවා රිලේෂන්ස් වලට. එහෙම නැත්නම් වගු වලට. මේ කියන ER එක. දැන් මේ ER එකේ කොටස තමයි හදලා තියෙන්නේ. ඒතකොට මේ ටික අපි කොහොමද පරිවර්තනය කරන්නේ? පහලින් ලියන්නම් ඒක. හරිම ලේසි වැඩේ. employee කියලා ලිව්වා. ඊට පස්සේ emp number විභාගයේදී සමහර අය වගු වලට පරිවර්තනය කරන්න කිව්වම කොටු ගහගෙන එන විස්තරයක් කරන එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මෙච්චර තමයි වගුව කියලා අදහස් කරන්නේ. ඒතර මේකෙදී අපිට මේ ප්‍රයිමරි කී එකට සාමාන්‍ය ඉරක් ඇඳලා තියෙනවා. ඉතින් ඒ හින්දා මේකෙදිත් අපි ප්‍රයිමරි කී එකට එහෙම යටින් ඉරක් අඳින්න ඕනේ. දැන් පළවෙනි උදාහරණය විදිහට අපි සටහන් කරගෙන ඉමු. තියෙන සරලම අවස්ථාවක් මම මේ ඇන්දේ. අපි මේකේ අඳිමු මේ විදිහට. ඇඩ්‍රස් එක අපි කොටස් කීපයකට බෙදනවා මෙන්න මෙහෙම. මතක ඇති උදාහරණය.
ටික ඇඳගමු අලුත් එකේ දෙවෙනි එක. මල්ටි වැලියු එකක් තියෙනකොට අපි රිලේෂන් එක ලියන්නේ emp number වගේම ලියනවා. ඊළඟට emp name ලියනවා. address එක ලියන්නේ හොඳට මතක තියාගන්න ඒක. මම මේක වෙනම ගන්නෙත් ඒකයි. එකෙන් එක සාමාන්‍ය වෙනදටම ඔක්කොම එකපාර කතා කරනවා. අද කට්ටිය අඩු නිසාත් ඒ වගේම මේ ටිකක් හිමින් යනවා අපිට ටිකක් සතියේ දවස් 3ක් පන්ති කරන්න හම්බෙලා තියෙන හින්දා මේ විදිහට යන්නේ. ඒතර මේකෙදි employee number එකට අපි ඉරක් ගහ ගන්න ඕන කොහොමද? දැන් මේකේ address කියන එක ඇවිල්ලා නැහැ. address කියන කොමිට් වෙනවා. right. මේක ලියාගමු. හරි. ඊළඟට composite attribute එකකදී සංයුක්ත උපලක්ෂණයක් තියෙනකොට ඒකේ සංයුක්තය අපි වගුවට දාන්නේ නැහැ. සරල උපලක්ෂණ විතරයි වගුවට දාන්නේ. එතකොට address එක අයින් වෙලා home number lane city කියන ටික එනවා. තුන්වෙනි එකට අපි මේ ටික අයින් කරලා අපිට ඕන ටික විතරක් ගමු. right මේකෙදි අලුතෙන් තව එකක් දාන්නම්. ටෙලිෆෝන් නම්බර් කියන එක අපි කියනවා මල්ටි වැලියු එකක් කියලා ගමු. ඒ කියන්නේ එකිනෙකට ටෙලිෆෝන් නම්බර් එකකට වඩා තියෙන්න පුළුවන්. එතකොට ඒක මල්ටි වැලියු වෙනවා. ඒතර මේ වගේ එකක් වගුවකට දානකොට එම්ප්ලොයි නම්බර් එනවා, එම්ප්ලොයි නේම් එනවා. ඊට පස්සේ ටෙලිෆෝන් නම්බර් මේකට ලියන්නේ. ඒකට අපි අලුතෙන් අපි කැමති වෙන අලුත් නමක් දීලා හරි අඳුන ගන්න පුළුවන් විදිහේ නමක් දීලා අපි වෙනම වගුවක් හදනවා. මම ඒකට දාන්නම් emptel කියලා. ඒතර මේකෙදි මතක තියාගන්න ඕන කාරණේ තමයි ප්‍රධාන වගුවේ primary key එක මේකෙත් දානවා foreign key එකක් විදියට. ඒ වගේම අපිට අර අතනින් අයින් කරපු එක මෙතනට දාන්න. multi value එක මෙතනට දාන්න. මේ විදියට මේක ලියන්නේ. එතකොට මේකේ අපි මේ දෙකටම එක ඉරක් අඳිනවා මෙහෙම. මේකෙදි වැදගත් දේ තමයි මෙතන මේ employee number එක මෙතනදී අපි කියනවා foreign key කියලා. මෙතනදී අපි කියනවා primary key කියලා. ඊළඟට මේකෙදී අපි මම දෙකටම අල්ලලා ඉරක් ගහලා තියෙනවා. අපිට කීස් ගැන කියනකොට යතුරු ගැන කියනකොට මට මතක විදිහට මම කිව්වේ නෑ වගේ මට මතක. composite key සංයුක්ත යතුරු ගැන කිව්වේ නෑ. සංයුක්ත යතුරක් කියලා කියන්නේ එක
ඇට්‍රිබියුට් එකකින් එක උපලක්ෂණයකින් යම්කිසි උපලැකියක් අනන්‍යව හඳුනා ගන්න බැරි නම් අපි උපලැක කීපයක් භාවිතා කරනවා. එහෙම එකට තමයි කම්පොසයිට් කී කියලා කියන්නේ. එතකොට මෙතන තියෙන්නේ කම්පොසයිට් කී එක. මේක එතකොට කම්පොසයිට් කී. හරි. ඉතින් අපිට එතන ලියා ගන්න බැරි වෙච්ච මෙතන නෝට් කරගමු කම්පොසයිට් කී කියලා කියන්නේ. එක් උපලක්ෂණයකින් උපලැකියානක්. උපලැකියානක් කියලා කියන්නේ ටපල් එකක්. ඒ කියන්නේ පේලියක්. අනන්‍යව හඳුනා ගැනීමට නොහැකි විට හඳුනා ගැනීමට නොහැකි විට උපලක්ෂණ කීපයක් සංයුක්තව භාවිතා කිරීම. සංයුක්තය අතුර ලැබේ. සාමාන්‍යයෙන් අපි දන්නවා දැන් කාගේ හරි ගෙදරකට එන පාර කියනකොට අපි කියනවනේ සමානලාවට නේද කළු පාට ගේට්ටුවක් තියෙන ගෙදර කියලා. හැබැයි ඒ පාරේ කළු පාට ගේට්ටු කීපයක් තියෙනවා නම් තව මොකක් හරි කියනවා නේ. කළු පාට ගේට්ටුවක් තියෙන අඹ ගහක් තියෙන ගෙදර. එතකොට උපලක්ෂණ දෙකක් එක්ක කිව්වම අපිට ඔන්න අඳුන ගන්න පුළුවන්. සමහරට ඒ දෙකෙනුත් කියන්න බැන්නම් කළු පාට ගේට්ටුවක් තියෙන අඹ ගහක් තියෙන ගෙවල් තව කීපයක් තියෙනවා නම් ඒකේ ගෙවල් පාරේ තව මොකක් හරි උපලක්ෂණයක් අපිට කියන්න වෙනවා. ඒත් ඒ වගේ අපිට උපලක්ෂණ කීපයක් ගැන කිව්වම තමයි අනන්‍යව හඳුනා ගන්න පුළුවන් වෙන තනි උපලක්ෂණකින් හඳුනා ගන්න බැරි නෑ. හරි මම ඒ ගත්ත උදාහරණයෙන් ඔයාලට පැහැදිලි ඇති. මොකද අපි හිතමුකෝ ගෙදරක් හොයාගන්න ඔය කිව්වා වගේ විස්තර කීපයක් කියලා කියන්න පුළුවන්. හැබැයි ඊට වඩා ලේසි ප්‍රයිමරි කී එකක් තිබ්බනම්. ඒ කියන්නේ ගෙදරට අංකයක් තිබුණා නම් මෙන්න මේ පාරේ එන්න 23 කියන අංකේ තියෙන ගෙදර. කිව්වනම් හරි ලේසි හොයාගන්න. මොකද අනන්‍ය හඳුනා ගන්න පුළුවන්. එතකොට එක උපලක්ෂණයයි තියෙන්නේ. එතකොට ඒක ප්‍රයිමරි කී එක. එතකොට ඒ පාරේ ගේ අංකේ තියෙන තව ගයක් තියෙන විදිහක් නෑ. එහෙම නැති වෙලාවට අපිට අර වගේ කීපයක් පාවිච්චි කරන්න වෙනවා. ඉතින් මෙතන වෙලා තියෙන්නේ ඒ වගේ දෙයක්. ඉතින් කම්පොසයිට් කී ගැන මේ ලස්සන කතා නොකරන නිසා මෙතනදී පොඩ්ඩක් ආයෙක මතක් කිරීමක් කළේ. රයිට්. මේ ටික නෝට් කරගෙන අපි ඊළඟට හතරවෙනි එකට යන්න. මට මතක විදිහට මේක තුන්වෙනි එක නේද? තුන්වෙනි. ඊළඟට අපි බලමු හතරවෙනි උදාහරණය. මේකට අපි දාමු ඩිරයිව් ඇට්‍රිබියුට් එකක්. ස්ටෝර්ඩ් ඇට්‍රිබියුට් එකත් එක්ක ඩිරයිව් ඇට්‍රිබියුට් එකක් මම මෙතන දාන්නම් date of birth. ස්ටෝර්ඩ් ඇට්‍රිබියුට් එක විදිහට ඊළඟට ඩිරයිව් ඇට්‍රිබියුට් එක විදිහට අපි දාමු age එක. එතකොට අපි දන්නවා ඒක ඩොට් ලයින් වලින් අඳින්න. ඩිරයිව් කියන එකේ තේරුම එහෙම නැත්නම් ව්‍යුත්පන්න කියන එකේ තේරුම වෙන එකකින් තමයි යාව ගන්න. ඒ කියන්නේ age එක අපි ගන්න නම් උපන්දිනේ දැනගන්න ඕනේ. ඒත් උපන්දිනේ දුන්නේ නැත්නම් age එක හොයන්න බෑ. ඒ නිසා උපන්දිනේ age එකයි දෙකම අපි මේක ස්ටෝර් කරගන්නේ. මොකද එකක් හේතුව අපි ඩේටාබේස් එක අපි තුමුකෝ ආයතනයක සේවකයන් මේ වගේ උදාහරණයක සේවකයන්ගේ උපන්දිනේ වයසයි දෙකම ඇතුළත් කරන්නේ. විශේෂයෙන් උපන්දිනේ ඇතුළත් කරපුවාම
ඒකෙන් ගණනය කරලා ගන්න පුළුවන් වයස. දෙවෙනි කාරණේ තමයි මේකේ වයස කියන එක සාමාන්‍යයෙන් අපි දන්නවා දවසින් දවස වෙනස් වෙනවානේ. ඒ හින්දා ඒකෙදී අපි ඒ වගේ ඩිරයිව් ඇට්‍රිබියුට් අපි මේකේ ස්ටෝර් කරන්නේ නැහැ. ඒ කියන්නේ වගුවේ තැන්පත් කරන්නේ නැහැ. ඒ හින්දා මේකෙදී එන්නේ employee number, employee name, date of birth ඔය ටික එනවා. ඒතර ඒජ් එක කොහොමදත් මේකට දාන්නේ නැහැ. ඒ හින්දා ඒක චුට්ටක් අපි නෝට් කරගමු. ව්‍යුත්පන්න උපලක්ෂණය වගුවට ඇතුළත් නොකරයි. ඒතර මේක ඇත්තට පාවිච්චි කරන්නේ කොහෙදද? මේක අපිට පාවිච්චි කරන්න වෙන්නේ SQL වලදී. ඒතර අපිට ඉස්සරහට SQL පාඩම ඉගෙන ගන්නකොට එතනදී අපිට කතා කරන්න පුළුවන් ඒක කොහොමද භාවිතා කරන්න කියන එක. මම හිතනවා මම ඊට කලින් උදාහරණයක ඩෙරයිව් ඇට්‍රිබියුට් එක දුන්නේ බෝනස් එක වගේ මට මතක සැලරි එකෙන් ගන්න බෝනස් එකක් ගැන. එතකොට SQL කමාන්ඩ් වලින් තමයි අපි මේ වගේ ඒවා ගණනය කරන්නේ. ඒක ලියා ගන්න අතරේ පොඩ්ඩක් අපි SQL වලට චුට්ටක් මම ගිහින් පෙන්නන්නම් ඔය කියන කතන්දරේ. ඒකට මම උදාහරණයට ගන්න හැබැයි use nanaser කියලා nanaser කියන database එක පාවිච්චි කරනවා. ඒ database එක ඇතුලේ employee කියලා table එකක් තියෙනවා. SQL commands වලින් මේ වගේ මට ඒකේ විස්තර ටික බැලුවා කි. right එතකොට මේකේ අපේ මේ වගේ අපි වේලස්සන දවස දුන්න උදාහරණ ගමු. සැලරි එකෙන් බෝනස් එක ගන්න විදිහ එකකට select කියලා දුන්නා. අපි හිතමු මට ඕනේ employee number එකයි employee name එකයි ඒ වගේම salary එකයි බෝනස් එකයි කියලා. ඔය බෝනස් කියලා දුන්නාට දැන් අපි දන්නවා මේ වගේ බෝනස් කියලා එකක් නැහැ. අපි ඔය බෝනස් එක දෙන්නේ salary එකෙන් 25යි කියලා. ඒ හින්දා මෙහෙම 25යි කියලා අපි දානවා. emp number okay පේනවනේ කරන බෝනස් එක මෙතනින් පෙන්නලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි මේක ටිකක් කැතයිනේ මෙහෙම තියෙද්දිනේ. ඒ හින්දා ඒකට අපි බෝනස් කියන නමත් ඇතුළත් කරලා දාන්නේ. අපි SQL වලදී වැඩිපුර ඒවා ඉගෙන ගමු. නමුත් දැන් ඔයාලට මේ අදහසක් ගන්න මම මේ පෙන්නන්නේ. එතකොට අපිට බෝනස් එක විදිහට හදා ගන්න පුළුවන්. බෑ ඇත්තටම මේ ටේබල් එක ඇතුලේ බෝනස් එක කොහෙවත් ස්ටෝර් කරලා නැහැ. තැම්පත් කරලා නැහැ. සේව් කරලා නැහැ. හරි මේ වෙලට අපිට පාවිච්චි කරන්න විතරයි පාවිච්චි කරන්නේ. ඒ හින්දා තමයි මේකට අපි ඩිරයිව් ඇට්‍රිබියුට් එකක් ව්‍යුත්පන්න උපලක්ෂණයක් කියලා කියන්නේ. හරි මේක ඇවිල්ලා ඩිරයිව් ඇට්‍රිබියුට් එක ව්‍යුත්පන්න උපලක්ෂණේ ව්‍යුත්පන්න උපලක්ෂණයේදී වෙන්නේ ඒ වෙලට හදා ගන්නවා ඊට පස්සේ ඒක ඉවරයි. හරි. එතකොට අපි අර ලේසියෙන් ඉඳන් මම මේක ගණනය කරලා වෙන්නේ. පස්සේ අපි බලමු date of birth එකෙන් age එක ගන්න විදිය SQL පාඩමේ SQL පාඩම කතා කරනකොට වැඩිපුර කතා කරමු. නමුත් දැන් අපි සාමාන්‍යයෙන් ඉගෙන ගන්න අතර ව්‍යුත්පන්න උපලක්ෂණේ තියෙනවා. ඒක වගුවට ගන්නකොට ලියන්නේ නැහැ කිව්වට අපිට තේරෙන්නේ ඇයි එහෙම ලියන්නේ නැත්තේ කියන එක. ලියන්නේ නැත්තම් මොකටද ER එකට ඇන්ද කියන ප්‍රශ්නේ එනවා. ඒ හින්දා මම පොඩ්ඩක් මෙතනදී කිව්වේ ER එකට අඳිනවා.
ඊට පස්සේ රිලේෂන් වලට එහෙම නැත්නම් වගු වලට ලියනකොට ඒක ලියන්නේ නැහැ. නමුත් ආපහු SQL කමාන්ඩ් පාවිච්චි කරනකොට එවෙලට බලා ගන්න හින්දා අපි SQL කෝඩින් එකක් ලියන්න අවශ්‍ය වෙනවා. right අපි ආපහු එනම් නෝට් එකට යමු. ව්‍යුත්පන්න උපලක්ෂණය වගුවට ඇතුළත් නොකරයි. තොර අපි අද දවසේ ඇට්‍රිබියුට්ස් එක්ක එන්ටිටි කොහොමද මේ වගු වලට පරිවර්තනය කරන්න කියන එක කතා කළේ. ඒතකොට මල්ටි වැලියු කතා කළා. කම්පොසයිට් ඇට්‍රිබියුට් කතා කරා. ඊළඟට ඩිරයිව් ඇට්‍රිබියුට් කතා කරා. අපිට තව ඉතුරු වෙලා තියෙනවා ඇට්‍රිබියුට් වලින් කතා කරන ඩිස්ක්‍රිප්ටිව් ඇට්‍රිබියුට් එක. ඒක අපි one to one, one to many, many to many රිලේෂන්ෂිප් කතා කරගෙන පස්සේ බලමු. ඒ වගේම වීක් එන්ටිටි වලට කොහොමද රිලේෂන් වලට අඳිනකොට අඳින්නේ කියන එකත් කතා කරමු. මොකද තාම අපිට ලොකු ප්‍රශ්න වලට වීක් එන්ටිටි ආවේ නැහැ. විභවගතයකට විතරයි මීට කලින් ඇවිත් තියෙන්නේ. නමුත් ඉස්සරහට ඒ වගේ වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම අපි තාම කතා කරේ නැහැ එක්ස්ටෙන්ඩඩ් DR කියන පාඩම. මේක අවසානයේට අපි එක්ස්ටෙන්ඩඩ් DR කතා කරලා ඊට පස්සේ SQL වලට යමු. දැන් අපි අදට පාඩම මෙතනින් අවසන් කරනවා. නෝට් එක ලියා ගන්න ලියලා ඉවර කරගන්න. ඊළඟ දවසේ අනිවාර්යෙන් අද ආවේ නැති යාළුවන්ටත් පන්තිට සහභාගී වෙන්න කියන්න. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අදින් පස්සේ රෙකෝඩින් එක ගෲප් එකට දාන්නේ නැහැ. පන්ති එන්නේ නැති අයට. දිගටම එන දවස් දෙකක් එන්නේ නැති අයට ඉදර හිටෙන්න බැරි වෙන අයට මම දෙන්නම්. ඒ ඇරෙන්න ජීවිතේටම එන්නේ නැති අය ඉල්ලුවට දෙන්නේ නැහැ කොහොමද? ඒ නිසා ලබන දවසේ ඉඳලා මේ විදිහට අපි කරගෙන යමු. ඒත් එක්කම ඔයාලා ප්‍රශ්න එනකොට ප්‍රශ්න අහන්න. ඒ වගේම ගෲප් එකට මම කිව්වා වගේ මේ ඩේටාබේස් පාඩමට පස්සේ මොන පාඩමද කරන්න ඕනේ කියලා විශේෂයෙන් වැඩි දෙනෙක් කැමති පාඩම මම කරන්න උත්සාහ කරනවා. වැඩි දෙනෙක් කැමති සහ අපිට වැදගත් වෙන පාඩම්. විශේෂයෙන් සමහර අය මගෙන් ඉල්ලලා තිබුණා සමහර පාඩම්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මෙමරි පාඩම් වගේ එකක්. ඒ වගේ එකකට වෙලාව නාස්ති කරන එක අපරාධේ. නමුත් ඔයාලට අවස්ථාවක් තියෙනවා අපේ 12 පන්තියේ පාඩම් වගේකුත් යනවා. ඒකට ඇවිල්ලා ඒව ටික කරගත්ත එකයි. මේ දවස්වල ඉස්කෝලේ එකේ පළවෙනි පාඩමේ ඉඳන් යන්නේ. ක්ලාස් එකේ නම් යන්නේ තුන්වෙනි පාඩමේ ඉඳන්. එතකොට ඉස්කෝලේ පාඩමේ කොහොමද පළවෙනි පාඩම දෙවෙනි පාඩම ඒ ටික කොහොමද ඉස්කෝලේ පන්තියේ කොහොමද කරනවා. තුන්වෙනි පාඩමත් පොඩ්ඩක් වෙලාවට කරන්න ඉඩ තියෙනවා ඔන්ලයින්. පස්වෙනි එකත් කරන්න ඉන්න හතරවෙනි එක ගොඩක් වෙලාවට ඉස්කෝලේ එකේදී සාමාන්‍ය ඉස්කෝලේ පටන් ගත්තම කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේකෙදි කරන්න ඕනේ ඒවා එහෙම කරගන්න 12කටත් ඇවිල්ලා ඒ අවශ්‍ය දේවල් ටික කරගන්න. එහෙනම් අදට අපි පාඩම මෙතනින් නවත්තමු.